8යි විනාඩි 4යි තත්පර 12යි 91.7 91.9 ස්වදේශීය සේවය ජාතික ගුවන්විදුලියේ ජාතික නාලිකාව ධර්මානුශාසනා ශ්‍රවණය කරන්නට අප හයික් වෙන්න ඔබට ආරාධනා. ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ ගාල්ලකොට්ටව ශ්‍රී නාග ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද මඩකුඹුරේ සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්තුන් නුගේගොඩ මිරිහාන රූපසිරි මාවතී පදිංචි රත්මලී මලවී පතිරණ මහත්මිය, පොල්ගහවෙල උඩපොළ අඹගොල්ල පාර පදිංචි එම්.ජී. පොඩිනෝනා මහත්මිය, පානදුර මාලමුල්ල පොකුණ පාර පදිංචි පී.එම්. ඉන්ද්‍රාණී පතිරාජ මහත්මිය, ගනේමුල්ල ජයන්ත මාවතී පදිංචි ස්වර්ණා මාණික්කගේ මහත්මිය, නුගේගොඩ මහසෙන් මාවත පදිංචි විකුම් සහ කැලුම් හෙට්ටිගම මහත්මයා ඇතුළු පිරිස, කඩවත ඇල්දෙනිය පෙරමුණ මාවතේ පදිංචි අයි.ජී. සිරිසේන මහතා, අනුරාධපුර වන්නියම් කුලම රත්නායක මාවතේ පදිංචි කේ.එම්. දයාවතී මහත්මිය ඇතුළු පිරිස. ශ්‍රාවක පින්වත් ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම පොල්ගහවෙල උඩපොළ අඹගොල්ල පාරේ පදිංචි එම්.ජී. පොඩිනෝනා මහත්මිය දෙහත්පට්ටිය පිළිගන්වා ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කර සිටියා. ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. දුක දුරු කිරීම සඳහා ප්‍රතිපදාව වඩන්නේ කෙසේදැයි පහදා දෙන්නට අද ධර්මානුශාසනාව ගිරිමානන්ද සූත්‍ර දේශනාව ඇසුරින් නිරෝධ සංඥාව පිළිබඳවයි. සදහැවතුනි, අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වාං අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. ඒතං පනීතං ඒතං සන්තං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං තී. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විසුරුවා හරුණු ලබන දිනපතා ධර්ම දේශනා මාලාවෙහි අද දවසට නියමිත මේ ධර්ම දේශනා උතුම් පින්කම සෑදී පෑදී මේ දායකත්වයේ දරන දායක පින්වතුන් ජීවිතේ ඊටාම වටිනා පින්කමක් සිදු කර ගන්නා උදාර මොහොතක්. මේ ගුවන් විදුලි සංස්ථාව දේශනා කරන මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන විශාල ශ්‍රාවක පිරිසක් ලංකාව පුරා ලෝකෙ පුරා මේ ධර්මයට ඇහුම්කන් දෙනවා. ඒ හැම කෙනෙක්මත් මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට බොහොම හැඟීමෙන් බොහොම භක්තියෙන් ගුවන් විදුලිය වටා එක්රොක් වෙමින් බොහොම භක්තියෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරමින් ලොවට බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන බුදු හදවතේ පැන නැගී බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව මහා මෛත්‍රියෙන් ගලාගෙන ගිය මේ උත්තරීතර දහම් පද ශ්‍රවණය කරන මොහොතක් ඊටාම වටිනා අවස්ථාවක්. ඒක නිසා හැම කෙනෙක්ම බුද්ධ ගෞරවය උපදවාගෙන ධර්ම ගෞරවය උපදවාගෙන සංඝ ගෞරවය උපදවාගෙන සද්ධා පෙරදැඩිව මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නට ඕනේ. අද මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්තේ අපි කවුරුත් නිතර අහන මේ පිරිවානා පොත් වහන්සේට පිරිත් පොතට අයිති සූත්‍ර පිටකයට අයිති විශේෂ සූත්‍ර දේශනාවක් වන මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවට අයිති දස සංඥා කියලා කොටසක් තියෙනවා. මේ බෞද්ධයන්ට මේ දස සංඥාව ගොඩක් වැදගත්. මේකෙන් කියන්නේ මේ බෞද්ධයෙක් වුණාම මේ දස සංඥාව වඩන්න ඕනේ කියලා. මේ දස සංඥාවෙන් අදහස් කරන්නේ පින්වත්නි අපේ ජීවිතය තුළ ගොඩනගාගත යුතු විශේෂ දැක්මක්. අපි තුළ ගොඩනැගිය යුතු යම් යම් අවබෝධ කරගත යුතු විශේෂ ඉලක්කයන් කොටසක් තමයි දස සංඥා කියන්නේ. ඒවට පැමිණ ගන්නට අවශ්‍ය සිතිවිලි උපදවන්නට ඕන. ඒවා ඉබේ පැමිණෙන්නේ නේ. කැමැත්ත උපදවන්න ඕන. නිතර දෙවේලේව භාවිතා කරන්න ඕන, පුරුදු කරන්න ඕන කාරණා 10ක් පෙන්වනවා. ඒකෙදි පෙන්වනවා මේ අනිච්ච සංඥා. නිතර මේ වෙනස් වෙන බව කියන එක ලෝකේ අපි නිතරම මේ මනසට හුරු කරන්න ඕන දෙයක්. ඒ වගේම අනාත්ත සංඥා කියන එක. නිතරම තියෙනවනේ මේ අපි මේ දේවල් ලෝකේ පරිහරණය කළාට
අපෙන් ඈත් වෙන ගතියක් තියෙනවා. ඒතකොට ඈත් වෙනකොට අපි ගොඩක් දුක් වෙනවා. මොකද හේතුව අපි අර අනත්ත් සංඥාව වඩන්නේ නැති නිසා. ඒක අවබෝධ කරගත්ත කෙනා ඒ වෙලාවට දරන්න පුළුවන් ශක්තිය තියෙනවා. මොකද එයා ඒක වඩලා තියෙනවා. කලින්ම මේව මගෙන් ඈත් වෙනවා කියලා. ඒ වගේම අසුභ සංඥා දේවල් වල තියෙන අසුභ භාවය මේ ශරීරයේහි මේ ශරීරයට අයිති දේවල් වල තියෙන අසුභාදී ලක්ෂණ ඒවා මෙනෙහි කරලා තියෙන කෙනාට ගොඩක් ජීවිතේ පහසුවක් ඇති වෙනවා. මොකද සංඥාව වඩලා තියෙනවා. එයාට දැඩි ආසාවල් ඇති වෙන්නේ නැහැ. දැඩි උපාදාන ඇති වෙන්නේ මේ ශරීරයන් පිළිබඳව. තව තියෙනවා ආදීනව සංඥා කියලා කොටසක්. එකෙන් බලන්න මේ ශරීරයේ තියෙන ආබාධාදී ලක්ෂණ. පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා කියලා තව කොටසක් තියෙනවා. මේ ජීවිතයේ අපේ හිත තුළ ගොඩ නැගෙන බැහැර කළ යුතු දේවල් තියෙනවා. ඒ දේවල් බැහැර කරන්න අවශ්‍ය සංඥාවත් අපේ මනසින් ගොඩනගා ගන්නට අවශ්‍ය දෙයක්. ඒකට කියන්නේ පහන සංඥාව, තව තියෙනවා විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකයේ අනබිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා, ආනාපානසති කියලා. අපිට මේ ගොඩක් දේවල් විස්තර කරන්න ගුවන් කාලේ මදි නිසා මම අද අපේ මාතෘකාව එකක් විතරක් වඩන ක්‍රමයක් පිළිබඳව මේ 10න් ඉතාම වැදගත් වෙන මේ නිරෝධ සංඥාව ගැනයි කතා කරන්නට අදහස් කළේ. ඇත්තටම නිරෝධය කියන්නේ පින්වන්නේ නිර්වාණය කියන එකයි. නිර්වාණය පිළිබඳව අපි කොහොමද සංඥාවක් ඇති කරගන්නේ කියලා. ඒකට බොහෝ අයට නැති දෙයක් නෙමේක. මොකද බොහෝ දේවල් කළාට බොහෝ අය අදහස් කරන්නේ නැහැ. අපිට ඉලක්කයක් තියෙනවා, අපිට අරමුණක් තියෙනවා, අපි එතෙන්ට යන්න ඕනේ. අපේ මේ මානසික අවශ්‍ය කරන ගොඩනගා ගැනීම කරන්න ඕනේ කියලා හුඟක් අයට අදහස් නැහැ. ඒක නිසා මම හිතනවා මේක හරි ප්‍රායෝගිකයි. මම මේක සරලව කතා කරන්නේ එදිනෙදා ජීවිතයට ගැළපෙන විදියට අපිට ප්‍රායෝගිකව මේ නිරෝධ සංඥාව පුහුණු කරගන්නට අවශ්‍ය ක්‍රමවේදයක් ඔස්සේ කතා කරන්නට. මොකද අපි කෙනෙකුට අපි කිව්වොත් නිවන් අවබෝධ කරන්න කියලා. ඔබ නිවන් අවබෝධ කරන්න අදහසක් ඇති කරගන්න කිව්වොත් මුකුත් අදහසක් ඇති කරගන්න බෑනේ. මේ ටිකක් එක ගැඹුරුයි වගේ ටිකක් බැරි දෙයක් හැටියට හිතන ස්වභාවයක් තියෙනවා. පින්වත් ඒක නිසා මේක ඔබ හුඟක් මහන්සි ගන්න මගේ මේ ධර්ම කාරණා ටිකත් එක්ක මේ ධර්ම දේශනාව ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා. නිවන් අවබෝධ කරගත් ශ්‍රාවකයන් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන විවරණයන් තියෙන්නේ කොහොමද පින්වන්නේ? කතකිච්චෝ කියලා. වැඩ ඉවරයි. වැඩ මුකුත් කරන්නේ කතකිච්චෝ. ඕහිත බාර නිකන් හරියට බරක් බිම තැබුවා වගේ කෙනෙක් කියලා තියෙන්නේ. කිසිම බරක් නැහැ. අනුපත්ත සදත්තෝ. ඒ කියන්නේ ජීවිතයේ සාස්ත්‍රාත් කටයුතු යමක් තියෙනවා නම් ඒ සියල්ල සම්පූර්ණයි. කතං කරණීය නාපරං ඉත්තත් ආයති අබ්බඤ්ඤාසෙ. ඔක්කොම වැඩ ඉවරයි. ආයි තමන් වෙනුවෙන් කියලා මේ ජීවිතේ ලබන්න තව යමක් තියෙයි කියලා තව කරන්න කිසිම දෙයක් නැති කෙනෙක් කියලා තමයි නිර්වාණය අවබෝධ කළ කෙනෙක් ගැන කියලා තියෙන්නේ. දැන් සාමාන්‍ය අපි ගත්තහම කොහොමද වෙනවන්නේ ජීවිතේ? නේද? හරියට වැඩ. අපි කරන්නේ කවදාවත් ඉවර කරන්න බැරි වැඩ කොටස. කවදාවත් ඉවර වෙන්නේ නැහැ. හිතන්න බලන්න අපි කරන වැඩ. ඉතින් මේවා ජීවිතේ කවදාවත් ඉවර වෙන්නේ නැති වැඩ කොටසක් කරගෙන යනවා. මහා බරක් තියෙනවා. අර කියන්නේ ඕහිද බාරෝ කියලා බර බිම තැබුවා කියලා. ඒතර සාමාන්‍යයෙන් හරි බරක් නිකන් ඔළුවේ තියාගෙන ඉන්න වගේ ස්වභාවයක් දැනෙන්නේ නැද්ද බලන්න. අපිට තව ගොඩක් පැමිණෙන්න බැරි බොහෝ දේවල් තියෙනවා. ඒවට පැමිණ ගන්න බැරි වුණා නේද කියලා හැඟෙන බවකුත් තියෙනවා. ඒ කියන්නේ බුදුහාම අනුපත සදත්තෝ කියලා සාස්ත්‍රාත් කටයුතු යමක් කරන ඔක්කොම ඉවරයි එකවර. නිරෝධය අවබෝධ කරගන්න. කරන්න ඕන වැඩත් ඔක්කොම ඉවරයි. අපිට හිතෙන්නේ නැද්ද පින්වල එහෙම කෙනෙක් වුණොත් නරකද කියලා. අන්නේ පිළිබඳ අදහසක් ඇතිවෙනොත් ඒකට තමයි නිරෝධ සංඥාව කියන්නේ. මම මේක තව විදිහකින් සරල විදිහකට කියන්නම්. කෙනෙකුට රෝගයක් තියෙනවා.
හැබැයි රෝගේ තියෙන බව දන්නේ නැහැ. ඉතින් දන්නේ නැත්නම් එයාට කිසිම විදියක අදහසක් ඇති වෙනවද මම මේන් සුවපත් වෙන්න ඕනේ කියලා? නෑ. ඇයි? එයාට රෝගයක් පිළිබඳ අදහසක් නෑ. එයා දන්නේ නැහැ බෑට රෝගයක් තියෙනවා. ඒත් මේ සාමාන්‍යයත් එහෙම තමයි වෙන්නේ. එයාට නිරෝධ සංඥාවක් ඇති වෙන්නේ නැත්තේ. එයා අවබෝධ කරගන්නේ තමන් තුළ තියෙන ගැටලුව, තමන්ගේ තියෙන රෝගය. තමන්ගේ තියෙන මේ පංච උපාදානස්කන්ධ බර කියන එක. බුදුහාමුදුරු දේශනා කරන සංකිට්ඨේන පංච උපාදාන දුක්ඛ කියන. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව පින්නවනේ ලොකු දුකක බරක් දරාගෙන ඉන්නවා. මේ ලෝකෙ මොනවා තිබුණත් ඒක අඩු වෙන්නේ නැහැ. මම බාහිර ලෝකයෙන් සපවත් වෙනවනේ සාමාන්‍ය අපි බලන්න. අපි ධර්ම දේශනාවට මේක කතා කරන්න ප්‍රවේශයක් ගන්න ඕනේ. නැත්නම් මේක හරි අමාරුයි ගලප ගන්න. ඇයි අපිට මේ ධර්මය ඕනේ? ඇයි අපිට නිරෝධයක් ඕනේ? අපි මේ වගේ ලොකු පීඩාකාරී ස්වභාවයකින් නිසා ලොකු බරක් තියෙනවා. මම රෝගියෙක් කියලා හිතන්න ඕනේ. මේ පුදුජන භාවය කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ පින්වන්නේ සබ්බේ පුදුජන උම්මත්තකා කිව්ව එක. මේක හරි ලොකු ප්‍රශ්නයක්. තේරුමක් නැති බොරු වැඩ ටිකක් කරනවා. ගොඩක් වැඩක් නැති දේවල් වලට දුක් විඳින කෙනෙක් වෙලා ඉන්නවා. දැන් හිතන්න ඕනේ මං එහෙනම් මම හොඳ නිරෝගී කෙනෙක් වෙන්න ඕනේ. මට ලොකු රෝගයක් තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා මොකද වෙන්න ඕනේ? මේ රෝගය හඳුන ගන්න ඕනේ පින්වන්නේ. එතකොට අපිට අදහසක් ඇති වෙන්නේ නැද්ද එහෙනම් මම නිරෝගීමත් වෙන්න ඕනේ කියලා ඇති වෙනවා. එයාට අදහසක් ඇති වෙනවා මම නිරෝගීමත් කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලාම හඳුන ගන්න ඕනේ රෝගය. ඊට පස්සේ තමයි අදහසක් ඇති වෙනවා මම කොහොම හරි මේකෙන් මේ රෝගය නිසා මට විශාල අනතුරක් නම් මේකෙන් මට උරුම වෙන්නේ මරණය වගේ භයානක තත්වයක් කියලා හිතුනොත් දැනගත්තොත් පින්වන්නේ යා හැම වැඩේම නවත්තලා තමන්ගේ නිරෝගීකමට උත්සාහවත් වෙනවා. එයාට මොනවද තිබුණත් වැඩක් නැහැ කියලා හිතෙනවා. එහෙනම් ඒ වගේ සංඥාවක් තමයි පින්වන්නේ නිරෝධ සංඥා කියන්නේ. ඇයි? අපි තුල මොනවා තිබුණත් කොච්චර දේවල් තිබුණත් පින්වන්නේ අපිට තියෙන රෝගී මනසක්, කෙලෙස් සහිත මනසක් නිසා. ඒක බුදුහාමුදුරුවෝ විටක දේශනා කරනවා තව ක්‍රමයකට. මේ නිරෝධ සංඥාව තමයි කියන්නේ මොකද්ද? උන්වහන්සේ කියනවා ඒක විටක දේශනා කරනවා දැන් මේ කෙලෙස් සහිතව ඉඳගෙන අපිට නොයෙක් අඩුපාඩු තියාගෙන අපිට කවදාවත් පෙන්වන්නේ නිරෝගී බවක් ප්‍රතිඥා කරන්න බෑ කියලා. කෙනෙකුට නිරෝගී කයක් තියෙන්න පුළුවන් කිව්වා. ලෙඩ නැති කයක් සමහරට තියෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ කාලේ බක්කුලා හාමුදුරුවෝ වගේ ඉති ලෙඩ නැති ශරීර තිච්ච. මේ අතරෙත් ඉතින් ලෙඩ බොහෝ තමයි. ඒ වුණාට අඩු අය ඉන්න පුළුවන්. සෑහෙන දුරට නිරෝගීකමක් කයෙන් ප්‍රතිඥා කළත් හැබැයි මනසින් එහෙම කියන්න පුළුවන්ද? නෑ. මනසේ බොහෝ අඩුපාඩු. ගොඩාක් දේවල්ට දුක් විඳිනවා. ගොඩක් දේවල් එක්ක පීඩාකාරී ජීවිත ගත කරනවා. අතෘප්තිකර ජීවිත ගත කරනවා. පුංචි දෙයට සැලෙනවා, දුක් වෙනවා, අඬනවා, කම්පා වෙනවා. නිතරම නොසෑහිච්ච ගතියකින් ජීවත් වෙන ස්වභාවයක් මනසත් එක්ක තියෙන එක තමයි කෙලෙස් සිත කියලා කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන විටක නිසා අදිෂ්ඨාන කරන්නලු. මොකද්ද? මම කොහොම හරි සපවත් වෙනවා නිරෝගී හිතක් හදාගන්න කියලා. සපවත් මනසක් හදාගන්න සුසුකම්වත ජීවාම. මම සපවත් වාද මේ ලෝකී ආතුරේසු මිනිස්සෙසු ලෙඩ වෙච්ච මිනිස්සු ඉන්නේ කොහොම මේ කයින් මේ බුදුහාමුදුරුවෝ කියන්නේ හිතේ. මානසික රෝග. හිතෙන් අඩුපාඩු. රාග ద్వේෂ මොහ ආදී නිසා මදමාන ඊර්ෂ්‍යා ක්‍රෝධ ආදී බොහෝ පක්ලේශ ධර්ම. බොහෝ දුක් අනෝට තමයි පංච උපාදානස්කන්ධ දුක කිව්වේ. ලෝකයට ආයතය ආරමුණු නිසා මේ හිතේ ඇති වෙන අපිරිසිදු වෙන ස්වභාවය. ඒක පින්නවනේ බාහිර ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපි දුර තියෙන ප්‍රශ්නයක්. අපි ආරමුණු ගන්නකොට ඒ වචන නිසා අපේ හිත හොඳ නරක වෙන්න පුළුවන්. ඒ වචන හැබැයි අපේ හිත පෙරලනවා ඒවට. දුකට භාජනය වෙනවා. ඉතින් අපි දුකසේ වාසය කරන නිසා අනුන්ගේ වචන නිසා අනුන්ගේ කියපු දෙයක් නිසා, ඇහෙන් දැක්ක නිසා, දෙයක් නිසා මේ ආදි වශයෙන් මේ අහන දකින දේවල් පිළිබඳව ඇති වෙන අපේ උපාදාන ධර්මයේ තමයි පංච උපාදානස්කන්ධ දුක කියන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එහෙනම් මේ නිරෝධ සංඥාව කියන්නේ මොකක්ද? බලන්න මේ වචන මම මාතෘකා කරපු
කොහොමද මේ නිරෝධ සංඥාව වඩන්නේ? ඒකද කියනවා හිතන්නලු. මොකද්ද? ඒතං සන්තං ඒතං පනීතං. මෙන්න මේ කියන පීඩාකාරී ගති නැති සංසිඳිච්ච සුවපත් වෙච්ච උත්තරීතර ස්වභාවයක් තියෙනවා කියලා හිතන්න. තියෙනවා. ඒක බුදුහාමුදුරු හොයලා අපිට දායාද කරපු නිර්වාණය කියන්නේ ඒක තමයි. අවබෝධ කළ හැකි, අවබෝධ කරගන්න පුළුවන් ප්‍රණීතතර තත්වයක් හොයලා දීලා තියෙනවා පින්වත්නි. සංසාර ගමනක අප්‍රමාණ කැපකිරීම කළා. ඒ කියන්නේ හිතන්නලු මොකක්ද? ඒතං සන්තං එහෙම සාන්ත දෙයක් තියෙනවා, සාන්ත සෝය. ඒතං පනීතං ඒක අති ප්‍රණීත උදයක්. යදිදං සබ්බ සංඛාර සමතෝ. සියලුම මේ සංස්කාර ධර්මයන් කියලා යමක් තියෙනවා නම් හේතුප්‍රත්‍යයෙන් හටගත්ත අපි ඒක සාකච්ඡා කරමු. ඒ හැමදේම සමතෝ සමනය කරන දෙයක්. සබ්බූපදි පට්නිසග්ග කියන්නේ සියලුම අර දැවෙන පිච්චෙන කෙලෙස් ගති තියනවද? ඔක්කොම දුරු කරන ස්වභාවය. තියෙනවනම් තණ්හක්කය යම් තෘෂ්ණාවක් දුකට මුල් වෙච්ච තෘෂ්ණාවක් තියෙනවනම් ඒ සියල්ලත් නිරෝධය කරපු සාන්ත ප්‍රණීත ධර්මයක් තියෙනවනම් අන්න ඒ පිළිබඳව මා තුල පින්වත්නි බලාපොරොත්තුවක් ඇති වෙන්න ඕන. මේක තේරුම් මොකද්ද? එහෙනම් මම මේකේ අදහස් කරන්න පින්නෝනේ මම හැමදාම මේවත් එක දුක් පීඩා විඳ දුක් වෙවි ඉන්න ඕනේ නෑ. මේ සාන්ත ප්‍රණීත ස්වභාවයක් බුදුරජාණන් වහන්සේලා අමාරුවෙන් හොයලා දේශනා කළා අපිට දායාද කළා තිනවා මං අන්න ඒක ලබන්න ඕන කියලා. ඒකට සංඥාවක් ඇති කරගන්න කොහොමද? අදහසක් ඇති කරගන්න කොහොමද මං එතෙන්ට එන්නේ කියලා. අන්නේ ක්‍රමවේදය තමයි අපි මේ ධර්ම දේශනාවේ සාකච්ඡා කරන්න මහන්සි ගන්නේ ප්‍රායෝගික වශයෙන් අදට ගැලපෙන විදියට. පින්වත්නි තාම ලොකු දුර ගමනක් යන්න තියෙන කෙනෙකුට ලොකු ඉලක්කයකට යන්න තියෙන කෙනෙකුට පුංචි දේවල් පවා ලොකු ප්‍රයෝජනයක් ඒ ගමනට. දැන් අපි හිතමු වෛද්‍ය ශිෂ්‍යයෙක්. එයාගේ ඉලක්කයක් තියෙනවා වෛද්‍යවරයෙක් වෙන්න. ඒතකොට එයා ඒකට හැම කරන අධ්‍යයනයක් හැම පාඨමාලාවක්ම ටික උපකාර වෙලා එයා වෛද්‍ය ශිෂ්‍යයෙක් ඇති වෙනවනේ. ඒතකොට දවස් ගානේ මොකද එයා කරන්නේ? අර කුඩා පාඩම් මේ කොටස් වලින් එයා සන්නද්ධ වෙමින් එයා අර ලොකු ඉලක්කයකට යන්න අවශ්‍ය කරන කාරණා වලින් සන්නද්ධ වෙනවා. එහෙම ගිහිල්ලා ක්‍රමානුකූලව වෛද්‍යවරයෙක් සකස් වෙනවනේ. ඒක එක දවසකින්ද? නෑ. දෙදවසකින්ද? නෑ. අවුරුදු ගානකින් එතෙන්ට යනවා. එහෙනම් පින්වත්නි නිර්වාණ අවබෝධය පිළිබඳ සංඥාවක් එහෙම එකක්. ඒතකොට ඒක එක ගමනටම ගිහිල්ලා හදිසියෙ පැමිණෙන එකක් නෙමෙයි. ඒක අපි අදින පොඩ මේ නිර්වාණ සංඥාවක් ඇති කරගෙන වඩන්න ඕන දෙයක්. භාවිතා කරන්න ඕන දෙයක්. අපි පුංචි පින්කමක් කළත් ඒකේ තියෙනවා ඒකෙන් අපි සතුටු වෙනවා නේද? මම මේකට යම් කොටසක් අද කරගත්තා. දැන් මේ ධර්ම දේශනාවට අහුම්කම් දෙන අය මේකට යෙදිච්ච අය මේ වෙලාවේ ලබනවා නම් ලබන්නේ පින්වන්නේ නිර්ාමිස සෝයක්. නිර්වාණය පිළිබඳ සංඥාවක් අදහසක් ඒකට අවශ්‍ය කරන අපි දැන් මේ වත් පිළිවෙත් තුළ යෙදුණා, වතාවත් තුළ යෙදුණා, සීල් සමාදන් වුණා. දැන් මේ තුළ අපි යම් වීර්යයක් යොදවනවා, උත්සාහයක් යොදවනවා. එහෙනම් මේකේ ප්‍රායෝගික පැත්තක් තමයි මේ නිර්වාණ සංඥාව වැඩිීමේ. එන අපි එහෙම සංඥාව වඩමින් ඒකට අවශ්‍ය කාරණා වලින් සන්නද්ධ වෙනවා. රෝගය හඳුන ගන්නවා වගේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේලා මේ සඳහා දේශනා කරපු යම් දේශනාවල තියෙන උන්වහන්සේලා නිසා දේශනා කරන්නේ මේක සරල කරලා දේශනා කරනවා. ගැඹුරු කරලා කියන්නේ නැහැ කොතනකවත් පින්වත්නි. අමාරු දේශනාවල හරි පුදුමයි උන්වහන්සේලා දේශනාවල කියන්නේ කොහොමද? මහණෙනි මම මේ නිවන මුලින්ම දේශනා කරන්නේ නැහැ කියනවා. ආදිකේනේව අඤ්ඤාරාධන වදාමි. පටන් ගත තැනම මේ නිවනක් ගැන මම කියන්නේ නැහැ. අපිචපන අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ප්‍රතිපද. උන්වහන්සේ කියන්නේ මේ ක්‍රමානුකූලව මේකට වඩන ක්‍රමයක්. නොගැඹුරු තැනින් සරල තැනින් පටන් අරගෙන ඉදිරියට යන ගමනක් පිළිබඳ. බලන්න කොච්චර එනම් ප්‍රායෝගිකවද කියලා අපි අතහරින්න බෑ කියලා මේ ශාසනය දැන් මේ ශාසනය අපි හිතුවොත් නිවන් අවබෝධ කරන්න බෑ. දැන් සෝතාපන්න වෙන්න බෑ බැරි කාලයක්. ඒක නිසා අපි වෙන දේවල් කරන්න ඕනකොත් ඒක සම්පූර්ණ වැරදි අදහසක්. එතකොට බුදුචාන් වහන්සේලා ඒකට තව තීනම ක්‍රමවේද කියපු දැන් උන්වහන්සේ දේශනා කරන සමහර තැන්වල මහණෙනි
ඔබ මහන්සි ගන්න. ඔබ නිර්වාණ සංඥාව වඩන මේ නිරෝධ සංඥාව වඩන ශ්‍රාවකයෙක් කියලා ඔබ මහන්සියක් ගන්න. මොනව පිළිබඳවද? උන්වහන්සේ කියනවා පටිගේම නැත්නම් තරහ යන ගතිය දුරු කරගන්න මහන්සි ගන්න. දැන් අපි දවස් ගාන දේවල් වලට කේන්ති ගන්නවා කියන්නේ. නේද? තරහ ගන්න. ටික ටික ඒක හදා ගන්න. එහෙමයි බුදුහාමුදුරුවෝ මේක දේශනා කරනකොට කොච්චර ලස්සනයිද බලන්න. උන්වහන්සේ දේශනා කරනවා ඔබ තරහ ගන්න ස්වභාවය දුරු කරගන්න මහන්සි ගන්න. ඇයි මම තරහ ගන්න? එහෙම බලමින් හිතමින් ඒ දේවල් වල ස්වභාවය ඒවා හොඳට තේරුම් අරගෙන අර කිවි අනිච්ච සංඥා අනත් සංඥා වශයෙන් නේද? මේක බැන්නත් නැති වෙලා ගිය එක. දැන් මේක මං අල්ලගෙන දුක් විඳින්න ඕනේ නේ. අතහරින්න ඕන. ඒවත් එක්ක එකතු කරගෙන තරහ ගන්නේ නැහැ. එතන මම මෛත්‍රිය හදාගන්න තරහ ගත්තොත් මට පාඩුයි. ඒ නිසා මම මේක මගේ කියලා ගන්නෑ. ඒක සම්මුතිය මට අයිති දෙයක් නිසා මගේ හිත නරක වුණා වෙන්න පුළුවන්. පරමාර්ථ වශයෙන් ගත්තාම ඒක මේ මගේ කියලා උපාදානය කරන්න දෙයක් නෑ. ආදි වශයෙන් මේ ක්‍රමවේද භාවිතා කරමින් කොහොම හරි මේ තරහ යන ගතිය අඩු කරගන්න කියනවා. එතකොට මොකද වෙන්නේ? මෛත්‍රිය සකස් වෙනවා. ඒක දවස් ගානේ මේ වෙනකොට තරහ යන වාර ගන්න අඩු වෙනවා. අඩු වෙලා මෙන්න තරහ ගිහිපු දවසක්වත් මතක නැති කාරණට මෛත්‍රිය සකස් වෙනවා. දැන් එතකොට උන්වහන්සේ දේශනා කරන ඔහොම පුරුදු කරලා කොහොම හරි මහන්සි ගන්න කියනවා පටිඝය දුරු කරගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එහෙමනොත් මම අනාගාමී ඵලයට සහතික වෙනවා. ඒ කියන්නේ ඔබට අනාගාමී වෙන්න පුළුවන්. දැන් එහෙනම් අපේ නිවන ඇහිරිලා තිබෙන කොතනින්ද පින්වන්නේ? අපි අඩුපාඩු නිසා. ඒ කියන්නේ අපි හිර වෙලා ඉන්නේ පින්වන්නේ මේ කෙලෙස් ගති නිසා. උපාදාන ධර්ම නිසා අල්ලගෙන තියෙන දේවල්. ඒවා පිටුමද යථා ස්වභාවය නොදන්න නිසා අපියෝගේ ඇලි ගැටි මේ ලෝකේ අරමුණු දන්නේ නැතුව මගේ ඉලක්කයන් දන්නේ නැතුව මං ඒ වගේ හිර වෙලා ගමන ඇහිරිලා තියෙනවා. ඉස්සරහට යන්න බැරුව. ඉතින් ඒක නිසා මම හිතන්න ඕන විතරම ඇයි මම මේ ජීවිතේ මේ එක තැනම ඉන්නේ. හරියට මර එක තැන පල් වෙන දෙයක් වගේ නේද? අපි ජීවිතේ මේ කැරකි ඉන්නේ පින්වන්නේ එකම දුක් රාමුවක. චුට්ටක්වත් මේකෙන් ඉස්සරහට යන අදහසක් ඇති වෙන්නේ නිරෝධ සංඥාවක් ඇති වෙන්නෙම නෑ නේද? හුඟක් විට. එහෙනම් මට දැන් මේ කාලය මොකද? ඇයි මම මේකෙන් නැගින්න ඕනේ? මගේ මේ ජීවිතේ අරමුණ මේකම නෙමෙයි. මගේ මේ ජීවිත අරමුණක් තියෙනවා ඊට වඩා ලොකු ඉලක්කයක් තියෙන්න ඕනේ. මට ඊට වඩා ආයත ලොකු ගමනක් තියෙන්න ඕනේ. ඒ ගමන පැහැදිලි කරලා ඒක එලිදරව් කරලා මේ මාර්ගයේ විවෘත කරලා දොර ඇරලා දීපු යුගයක් තමයි පින්වන්නේ මේ බුදුරජාණන් වහන්සේට පහළ වෙලා. චතුරාර්ය සත්‍ය ධර්මයක් දේශනා කළා කියන්නේ අන්න ඒකයි. එහෙමනේ උන්වහන්සේලා ලෝකෙට පහළලා දේශනා කරන්නේත් එහෙමනේ. යේ සෝතවන්තෝ පමුච්චසු සද්දං ලෝකෙට බුදුවරු පහළලා ආරාධනාවක් කරනවලු. මොකද්ද? කන් තීන මිනිස්සුયો සද්ධාව මුදත්වා කියලා. මේක ගැන ලොකු විශ්වාසයක් ඇති කරගෙන දැන් මේ ධර්ම මාර්ගයට බැහැලා ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම ලාභය ප්‍රතිලාභය ලැබමින් ඉහළ මිලක්කය කරා ගමන් කරන්නට තමා තුළ ලොකු අභිලාෂයක් ලොකු හැඟීමක් ඇති කරගත යුතුයි කියන එක. ඒකට තමයි මේ නිරෝධ සංඥාව කියලා කියන්නේ. ඒකට මම හිතනවා මේ නිරෝධ සංඥා පිළිබඳ යම් කිසි අදහසක් මේ අපේ පින්නතුන්ට ඇති වෙන්නේ නැති කියලා. දැන් අපි බලමු තවදුරටත් මේක කොහොමද ප්‍රායෝගික කරගන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ නිර්වාණය සුගම කරලා සරල කරලා මේ ප්‍රායෝගිකව වඩන්න පුළුවන් දෙයක් හැටියටමයි දේශනා කරලා තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ උන්වහන්සේ පින්වන්නේ දේශනා කරනවා අවබෝධ කරගන්න කෘත්‍ය 4ක් වැඩ 4ක් කරන්න කියලා. මේක කොටස් 4කට බෙදලා තියෙනවානේ. දැන් මේක හරියට කියනවා නම් අර රෝගයක් සම්බන්ධ කාරණාවක් වගේ දැන් මම කිව්වේ මුලින්. මොකද්ද මේ ප්‍රශ්නේ එතකොට? මේ ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පින්වන්නේ මේ දුක කියන එක. දැන් අපි මේ වර්තමානයේ අත්විඳින දුක. වර්තමානයේ අත්විඳින දුක. එතකොට මොකද්ද මේ වර්තමානයේ අපි අත්විඳින දුක?
උප්පත්ති දුකක් තියෙනවා, වයසට යෑමේ දුක තියෙනවා, ලෙඩවීමේ දුක තියෙනවා. ප්‍රිය අයගෙන් අපි ඈත් වෙලා ඉන්නකොට අපිට දුක් ප්‍රශ්නයක් තියෙනවා. ඒව බාහිර ඕලාරික දුක්, ඒක කාටවත් පැහැදිලි ඊට වඩා සියුම් දුකක් තියෙනවා. ඒක තමයි පංච උපාදානස්කන්ධ දුක්ඛ. මොකද මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ? මේ ඇස නිසා පංච උපාදානස්කන්ධයක් ඇති වෙනවා. ඒ කියන්නේ දැක්කහම යමක් අපිට ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. දැනීම ඇති වෙලා ඒක නිසා ඇලෙනවා. ඇලුනහම අපිට ඒව නැතුව බෑ. ඉතින් දුකයි. ගැටෙනවා. තරහවක් කේන්තියක් આવත අපිට දුකයි. නේද? ඉතින් මෙන්න මේ විදිහට පෙන්වන්නේ අපි මේ ලෝකේ අරමුණු කරලා මානසික ස්වභාවයන් සකස් කරගන්න. ඒකට තමයි විඥාන සිත් කියලා කියන්නේ. ඒවත් එක්ක හිතේ ගති ඇති වෙනවා. ඒකට කියනවා චෛතසික කියලා. ඒවත් එක්ක අපි හදාගන්න ඒ සිතුවිලි දාමයන් එක්ක පෙන්වන්නේ අපිට ඇලීම් මැදීම් ඇති වෙලා ඒව ඕනේ කියලා මහා කුතුහලයක්, මහා කලබලයක් මනසේ ගොඩ නැගෙනවා. ඒකයි බර කිව්වේ. මේව මට නැතුවම බෑ. මේව වගේ ඈත් වේද? අනේ මට මේව නැති වේද කියලා මහා බයක් වගේ දෙයක් ඒක. ඒක තමයි අපි හදාගන්නේ. අපි කොටින් එක කිව්වොත් ඒක තමයි මේ දූ දරුවන් පිළිබඳ ලෝකේ, ව්‍යාපාරික ලෝකේ අපි හදාගත්ත සමාජ වටපිටාව මේ වගේ ගොඩක් දේවල්. ඔක තමයි පංච උපාදානස්කන්ධ ත්‍රිපිටකේ. බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා මානසික ගති ස්වභාවයන් ඇති කරගෙන තියෙනවා. ඒවත් එක්ක ඒව ලබන්න අපි බැන්නේ. ඒවට මහ කැමැත්තක් තියෙනවා. ඒවත් එක්ක විඳින ඒ සතුට, ඒ දේවල් ළඟා කරගෙන ලබන කෙලෙස් මේ වශයෙන් ඇති වෙන මේ සතුට, මේවට කියන්නේ ආමිෂ සතුට කියලා. ඒ දේවල් පිළිබඳව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඉතින් කොටින් කිව්වොත් ඕක තමයි ලොකුම ප්‍රශ්නේ. මේ මනස නිසා විඳින මේ දුක් රැස. ඉතින් පින්වත්නි බුදුහාමුදුරු දේශනා කරන නිසා මෙන්න මේ දුක කියපු පළවෙනි සත්‍යය පිළිබඳ කෘත්‍යයක් දේශනා කරනවා. මේක ඇත්තට මේ වුණාට දුකයි කියලා දැනගන්න ඕනේ. මේ ලෝකේ අපි වස්තුවක් එකතු කර ගන්නවා කියලා කියන්නේ දුක. ඒවත් එක්ක සම්බන්ධ වෙලා වෙනස් වෙන දෙයක්, නැති වෙන දෙයක්, කැඩෙන දෙයක්, බිඳෙන දෙයක් නේද? ඕනේ අපි ඒක රාශි කරගන්නේ. නොදන්න කම නිසා ඉතින් දුක් විඳිනවා. තව එකතු කර ගන්නවා, තව දුක් විඳිනවා. එකතු කර ගන්න දුකයි. ඒවත් එක්ක අපි මානසින් සතුටු වෙන අපිට අපි හැමදාම නොලැබෙන නිසා ආයි ප්‍රාර්ථනා කරන නිසා දුකයි. ඒක සරලව තේරුම් ගන්නකො. පංච උපාදානස්කන්ධ දුක කියන්නේ මොකක්ද කියලා. එතකොට මෙන්න මේ විදිහට පුදුජන භූමියේ සත්‍යය නොදන්න කම නිසා යාට කියන්නේ අසුතව පුදුජනයා කියලා. යා එතකොට ලොකු පංච උපාදානස්කන්ධ දුකක් ගොඩ ගහ ගන්න. නොදන්න කම නිසා. අර ආර්ය ඥානය, ආර්ය දර්ශනය නැති නිසා. එතකොට ඒ අතරින් නොපෙන්වන්නේ මේ නිර්වාණ ශාන්තිය අවබෝධ කරගත්ත ආර්ය ශ්‍රාවකයෝ. ඒ කියන්නේ බණ අහලා ධර්මයේ ඉගෙනගෙන ඒ ඔස්සේ ගිහිල්ලා මේ මඟ වඩලා අවබෝධ කරගත්තා. දැන් ඒ අය ලෝකේ දකින්නේ නැද්ද? දකින්න. ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්නේ නැද්ද? කටයුතු කරනවා. දැන් ඒ අය මොකද වෙන්නේ? කටයුතු කරලා පෙන්වන්නේ ඒවත් එක්ක පංච උපාදානස්කන්ධ දුක නැතුව, ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ලෝකේ ගැන දැනගෙන ඒවා මධ්‍යස්තව දරාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. අන්න අවබෝධය කියන්නේ. එතෙන්ට එන්න තමයි අපිට මේ ඉලක්කයක් ඇති කරගන්න කියන්නේ. ඇයි අපිටත් එහෙම වෙන්න කියලා කියන්නේ? ඇයි දුක් විඳින්නේ? ක්‍රමවේද දන්නේ නිසා. එහෙම ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවෝ ආදර්ශ දීලා කියලා තියෙනවා. අර බුදුහාමුදුරුවෝ කාලේ නන්ද මාතා, ඒ වගේම බන්දුල මල්ලිකා, විසාඛා වගේ අය, චිත්ත ගෘහපති වගේ අය ඒ ලෝකෙ හිටියයි කියන්නේ. ඒ වගේ ජීවිත ගත කරන ගිහි ශ්‍රාවකයෝ බව කර්මාන්ත කරගෙන දුවදරුව හදාන. හැබැයි මෙන්න ආශ්චර්යම ගන්න. අර සාමාන්‍ය ලෝකයක් කම්පා වෙලා අඬන තැන් වල අඬන්නේ. දැන් නන්ද මාතාව ගැන කියනවා එයාගේ පුතා රජුරු අරන් ගිහිල්ලා ඉස්ස ගහලා මරනවා. මේ අම්මත් එක්ක ඉස්සර අම්මා ඉන්න තැනම මරලා දානවා. ඉතින් බුදුහාමුදුරේ ඉස්සර ඇයගේ ආශ්චර්ය කර්ම ගැන කියනකොට කියනවා ස්වාමීනි මං කම්පා වුණේ හිතේ වෙලා. මං හැඬුවේ නෑ. ඇයි? මම දැනගෙන හිටිය දෙයක් මොකද? දරුවා කියන්නේ සම්මුතිය මගේ වුණාට පරමාර්ථය මට අයිති නෑ. ඒක නිසා මට ඒක නවත්තන්න බැරි බව මම දැනගෙන හිටියා. ඒ නිසා මම ධර්මතාව අවබෝධ කරගෙන ධර්මතාව කෙරෙහි සංවේගවත් වෙලා ධර්මයේ දකිමින් කලකිරුණා. තව දුරට බලන්න කොච්චර වටිනවද කියලා.
එහෙනම් හැබැයි ආර්ය ශ්‍රාවකයෝ ප්‍රශ්න අවබෝධයට නිමිත්තක් කරගන්නවා වෙනවනේ. අන්න බලන්න. දැන් අපි ආව ප්‍රශ්නයක් වුණා. දැන් සාමාන්‍ය ලෝකෙ මේ සංඥාව නැති කෙනා මොකද වෙන්නේ? එයා ප්‍රශ්නයක් වුණාම තව ප්‍රශ්න ගොඩකට කාරණාවක් කරගන්න එක ප්‍රශ්නයක්. නිරෝධ සංඥාව තියෙන කෙනා එහෙම හිතන්නේ. එයා බලන්නේ මේක මට හරිය වටිනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ කියපු දුක. නම් දරුවාගෙන් නම් දුක මට එන්නේ. අය ඒක ආදීනව පස්සනාවක් කරගන්නවා. මේක තමයි මේ ආදීනවනේ දකින්නවා කියලා කියන්නේ. මේකෙන් එනං ලැබුවා නම් සැපයක් ටිකයි දුක් ගොඩාක්. එහෙනම් මේක මොකද මට නිවන් දොරක් ඇයි? අවබෝධයට යන කලගිරෙන්න. තව දුරටත් මේ වගේ දුක් සසරටත් නොගන්න, මේ ජීවිතයටත් නොගන්න මේකට මට කලකිරලා මිදෙන්න අන්න බලන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් පින්වත්නි දැන් ওই පාඨාචාරා කිසాగෝත මේ වගේ අය මොකද උනේ? දරුවෝ නැති වෙලා, ප්‍රශ්න නැති වෙලා, දුක් ගොඩාක් ඇති වෙනකොට හොයාගෙන ගියා මට අනේ සැනසීමක් නැහැ නේ කියලා. අනිහිමිකත් මේ නිරෝධ සංඥාවද නේද? යාට ඕනේ මොකද? සැනසීමක්. නිවීමක් නේද හොයාගෙන ගියේ. දැන් හොයන්නත් ඕන අපි නිවීමක්, සැනසීමක්. ඒ තමයි නිරෝධ සංඥාව කියන්නේ. හොයාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. එතකොට මොකද වුනේ? අර ගැටෙන අරමුණු ගැටෙන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව නිදහසේ අතාරින්න පුළුවන්. කිසాగෝතමීට තේරුම් ගන්න බැරි වුණා. දරුවා නැති වෙලා මට මොකද්ද මේ වුනේ කියලා. මලකුණක් අරගෙන ගියා. අවිසි කරන්න බෑ. ඒ තරම් පුත්‍ර සංඥාව පින්නවා. අන්න බලන්න. දරු සංඥාව නිසානේ අතාරින්න බැරි වුණේ අර අම්මට දරුවා. බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා මම සනීප කළ දෙන්නම්. ඔබ අබ ගේන්න නොමල ගෙදරකින් කියලා. ඉතින් නොමල පරම්පරාවක් මැරිච්ච නැති අය ඉන්න පරපුරක් එහෙම ගියක් හොයවත් නැහැ. ඇයි තේරුණා එන? මේක මට විතරක් නෙමෙයි. දැන් අපිට ප්‍රශ්නයක් වුණාම හිතන්නේ මේක මට විතරයි කියලා. අන්න බලන්න. ඇයි තේරුණා? මේක අපි කාටවත් පොදු දෙයක්. මේක වෙන ඈත් කරන්න බැරි දෙයක්. ඉතින් ඇයි ඊ බේම පින්වත්නි අර වැරදි සංඥාව නිදහස් වෙලා ගියා. ඇයට ඇති වුණා සංඥාවක්. මොකද්ද? මේ සියලු ලෝකෙටම නොයල්න සංඥාව. මේකේ තියෙන එක සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා එකක්. අන්න ලෝකේ කියන්නේ දුක උපදනද නම් මේ ලෝකෙම මට නිදහස් වෙන්න කොච්චර සාන්තයිද කොච්චර ප්‍රණීතද. අන්න ඔය හැලහැප්පිලි කිසිම දෙයක් නැති දෙයක් පිළිබඳ සංඥාවක් මේ ටික ටික එන්නේ බලන්න. අර සරල දැනින් ඇවිල්ලා ගැඹුරට යන හැටි. මේකෙදි කිව්වා ඒතං සන්තං ඒතං පනීතං එක්කේ සබ්බ සංඛාර සමතෝ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් සංඛාර සේරම නිරෝධය කරලා. සප්පු උපදීපාඨනිසා ගෝ ඇල්වීම් ගැටීම් ඔය කිසිම දෙයක් නැති ලෝකයක් වෙන්න. තණ්හාව කියලා දුක හට ගන්න හේතුවක් වෙන සියල්ල බැහැර කරපු නිරෝධයක් තියෙනවා නම් ඒක සාන්තයි ප්‍රණීත. අනේ මට එහෙම තැනක ඉන්න පුළුවන් ඈ කිසිම දෙයක් එක හැප්පෙන්නේ නැති, කිසිම දෙයක් එක තරහ ගන්න නැති, කිසිම දුකක් කියලා ගෑවිලාවක් නැති දෙයක්. රිදෙනවා කියලා කිසිම දෙයක් නැති. නේද? අන්න ඕකට කියන්නේ පෙන්වන්නේ අසංකත ධාතු නිබ්බාණං කියලා. ඒක ආයි වෙනස් වෙන්නේම නැහැ. අපිට හම් වෙන්නේ ඔක්කොම වෙනස් වෙනවනේ. දරුවෝ වෙනස් වෙනවා. ස්වාමි භාර්යාව වෙනස් වෙනවා. මගේ ශරීරය වෙනස් වෙනවා. ගෙවල් දොරවල් වෙනස් වෙනවා. ඒ නිසා තමයි ඒවට සංස්කාර කියන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල් හේතු වෙනස් වෙනකොට වෙනස් වෙ යනවා. කැඩෙනවා, බිඳෙනවා. ඒක තමයි ලක්ෂණ. ඒක නිසා අපි ඒවත් එක්ක දුකට භාජනය වෙනවා. ඒවත් එක්කම ජීවිතය කරගත්තම නේද? දරුවෝ තමන්ගේ ජීවිතය වගේ වුණා නම් අර සමාජ ලෝකේ උපාදානෙ වුණා නම් ඒවා වෙනස් වෙනකොට මොකද වෙන්නේ? තමනුත් දුකට භාජනය. එහෙනම් ඔක දැනගෙන පින්වත් ඒව ගැන කලකිරලා ඊට වඩා වෙනස් නොවන දෙයක් හොයාගෙන යන ශ්‍රාවකයාට මුණ ගැහෙනවා මේ සාන්ත ප්‍රණීතතර ස්වභාවය. ඒකයි වේතං සන්තං ඒතං පනීතං. මේක සාන්ත සුඛතර ස්වභාවයක්. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. ඇයි හේතුව? ඒක සකස් වෙච්ච සංයුතිය පින්වත්නි ලෝකෙට අයිති දෙයක් නෙමෙයි. මේ බාහිර දේවල් හැදුනේ ලෝක වලට අයිති දේවල්. සුද්දාෂ්ටක රූප පට වියාපු දේවල්. ඒවා හැදුනේ වෙන වෙන අමුද්‍රව්‍ය වලින්. නේද? කර්මයට අයිති කොටසක්, ස්වභාව ධර්මයට අයිති කොටසක්. ඉතින් මේ අපි අනුන්ගේව අපේ කරගෙන දුක් විඳිනවා. එහෙනම් දරුවා මගේ නෙවෙන්නේ ඇයි? ඒක යාට අයිති කර්ම ශක්තිය නිසා. ස්වභාව ධර්ම රීතියට එක්ක ලෝකෙත් එක්ක හැදෙනවා වැඩෙනවා. ආහාර වලින් හැදෙනවා. නේද? එයාගේ හිත නිසා ඒක භෝජන. ඉතින් ඒ කාටවත් අයිති නැති ප්‍රත්‍ය එයාටවත් අයිති නැති දෙයක්. එයාටවත් පාලනය කරන්න බැරි හිතක්, එයාටත් පාලනය කරන්න බැරි කයක්.
මටවත් පාලනය කරන්න බෑ. මගේ කය මගේ හිත මම මගේ කියලා ගන්නව නම් පින්නන්නේ මටත් අයිති නෑ. ඒතර මම කොහොමද දරුවෙක් පිළිබඳ එහෙම ගන්න. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ විටිමිට අහන්නේ ඒකනේ. අතහයි අත්නෝ නැති උඹට උඹවත් නැතුව කෙසේනම් දරුවෝද නේද? කුතෝ පුත්තා කුතෝ දන. එහෙනම් පින්නන්නේ මේ නිර්වාණ සංඥාව කියන්නේ නිරෝධ සංඥාව කියන්නේ මොකද? අන්න ඔය ඕවා කිසිවක් නැති. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියලා. එහෙනම් පින්නන්නේ සෝතාපන්න භාවය කියන එක සකදාගාමි භාවය කියන එක අනාගාමි භාවය කියන්නේ අරිහත් භාවය කියලා කියන්නේ පියවර 4කින් ටික ටික පිළිවෙලට මේ කෙලෙස් ගැට නේද දසාඤ්ඤෝජන ධර්ම දුරු කරමින් හිත ඒ වගේ නිදහස් කරගෙන ඒ ශාන්තිය කරා යන ප්‍රණීත ධර්මාර්ගය. එහෙනම් අපි පටන් ගන්න ඕනේ ඒ තරම් දිග ගැඹුරු තැනින් නෙමෙයි සරල තැනින්. අපි පටන් ගන්න ඕනේ සද්ධාවෙන්. අන්න අපි අද දවසේ සද්ධාව ටිකක් හරි වඩා ගත්තා මට සතුටු වෙන්න පුළුවන්. ඇයි? මම නිර්වාණී දිශාවට මේ ගමන් කරනවා. ඔබ වචනේ හදා ගන්න මහන්සි ගන්න, සීලය හදා ගන්න මහන්සි ගන්න. එතකොට සතුටුයි. ඇයි? මාද බැරි දෙයක් කළා මේ ලෝකේ අමාරු දෙයක්. මොකද මේ බොරු කියන ලෝකෙ මම බොරුවක් නොකිය ඉන්න මහන්සි ගත්තා. සීලයෙන් සංවර වුණා. හිත හදාගත්තා. හිත වැඩුවා. හොඳ අරමුණු වල කුසල අරමුණු වල එන අපි ගමන් කරන පියවරක් හරි. කොහෙද? අර සාන්ත ගමනට. සාන්තතර ප්‍රවරතර බුදුරජාණන් වහන්සේ සාන්ත ප්‍රණීත කියපු අර ඔය හැල හැප්පිලි කිසිවක් නැද්ද? මේ ලෝකේ අපි කලකිරෙන්න ඕනේ ඇයි? කොච්චර පින්නන්නේ ප්‍රශ්න හැල හැප්පිලි කොච්චර අසාධාරණකම් ඔයගෙන් ගහන වෙච්ච තැන නේද? කොච්චර අකටයුතු. ඉතින් ඕව ගැන කලකිරින ශ්‍රාවකයෝ ඒ ශාන්තිය උදා කරගත්තේ නිසා. දැන් කුණ්ඩලකේසි චරිත බලන්න. ඇය කලකිරුනේ මොනවටද? කුණ්ඩලකේසි දවසක් දැක්කා. මල් මාලා දාලා වද බෙර ගසමින් වැරදි කරපු හොරෙක් මරණයට අරන් යනවා. ඇයට අදහසක් ඇති වුණා මෙයාට ස්වාමි සංඥාවක් එන්න නැත්නම් මෙයා ස්වාමියා කරගන්න ඕනේ කියලා එයා කෙරේ යම් කිසි අර බැඳීමක් ඇති වුණා. මේ කවදාවත් දැකම නැති මිනිස්සෙකුට සිටුදුවක්. ඉතින් අම්මා තාත්තට කිව්වා මට ඒක කොහොම හරි මෙයාව ස්වාමියා කරගන්න ඕන නැත්නම් මම වැඩක් නෑ මගේ ජීවිතේ මැරෙනවා කියලා. ඉතින් අය මුදල් වියදම් කළා මේ හොරාව බේරගත්තා. මේ සිටුදුවට විවාහ කරලා දුන්නා. ඉතින් මේ දෙන යුග ජීවිතයක් ගත කළා. ටික කලයි හිටිය අර සොරානි අසත්පුරුෂයනි. ඇයට හැඟීමක් ඇතුණා මේ සිටුදුවගේ රන්නාභරණ ආදී අර ගන්න ඕනේ මම ඝාතනය කරලා බොරුවක් කියලා කඳු මුදුනකට එක්කනියා බාරයක් ඔප්පු කරන වෙසින් ගිනිහිල්ලා මරලා දාන්න ඕනේ කියලා දැනගත්ත තැන මේ කාන්තාව මොකද කරේ? උපක්‍රමශීලීව මේ මිනිස්සේ ගලෙන් පල්ලෙහාට පෙරලලා දාලා ජීවිතේ බේරගත්තා. හැබැයි කලකිරුණා. කොච්චර මේ ලෝකයේ අසත්පුරුෂ මේ මිනිස්සගේ ජීවිතේ බේරලා දිල ඔච්චර කරා මාව ඝාතනය කරන්න කලකිරුණා. අනික තමයි සංස්කාරයන්හි කලකිරෙනවා කියන්නේ. දුකේ කලකිරෙනවා. Tamanට අත්දැකීමක් ආපු තැන පින්නෝනේ කලකිරෙන්න ඕනේ. ඒක තමයි නිවන් දොර කියන්නේ. එහෙනම් ප්‍රශ්නයක් වෙන්නේ නරකද? හොඳකට. ඇයි මේ වායි පාවෙන්නේ? හැබැයි ඒකේ පාවීම පින්නෝනේ ඝට්ටනයක් වෙන්නේ නැහැ. ඒක අවබෝධය පිළිබඳ ධර්මයත් එක්කන ප්‍රඥාවෙන් පහළ වෙන කලකිරීමක් වෙන. අන්න ඒකට බුදුහාමුදුරුවෝ දුක්ඛේ නිබ්බින්දති කියලා. දුක පිළිබඳ කලකිරෙන්න කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර අල්ලගත් දේවල් අඩු වෙනවා. ඒ දුරු වෙන්නේ තණ්හාව. ඒතකොට තණ්හාව එන්නේ ටික දුරු වෙන්න පටන් ගන්නවා. ඒකේ තේරුම ගන්න. අපි මේ අල්ලගත් ලෝකේ අපින් දිහිලා යනවා ටික. එතකොට යාලා මොනවා කරත් අපිට කිසිම දුකක් නැහැ. හරිම සතුටින් ඉන්න පුළුවන්. බැන්න සතුටින් ඉන්න පුළුවන්. අකටයුතුකම් කළත් අසාධාරණකම් කළත් අපි නේද කම්පා වෙන්නේ. අන්න අර නන්ද මාතාවගේ හිත එහෙම එකක් වුණානේ. ඒ නිසා දුක්ුනේ නැහනේ. පුතෙක් පැහැර ගන්න තැනදී උනත් ජීවිතේ පැහැරගත් තැනදී කම්පා වෙන හිතක් හදාන කොච්චර දක්ෂෙක් වෙනවද නම් මේ ශාසනය. අර බන්දුල මාලිකාව වගේ අම්මලා දරුවෝ 32 දෙනෙක් එකතැන මිය ගිහිල්ලත් ඉන්නවනේ හඬන්නේ නැතුව. බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන කරලා තියෙන දානෙ දුන්න කියන්නේ ඒ පරිවිඩිය ඇවිල්ලා. ඒක දරාගෙන අවබෝධයෙන් කටයුතු කළා. ඒ හේතුව. හිතුව නිතරම මේ සංස්කාර වෙනස් වෙම මේ සංඥාවල් වඩලා තිබුණා. ඊට වඩා මම උතුම් දෙයකට ළඟා වෙලා තියෙන ඒ තමයි අර සාන්තතර ප්‍රණීතතර ඒවත් එක්ක අඬන්නේ නැති වැළපෙන්නේ නැති මේ මානසික තත්ත්වය වෙනවා. මේක මනසින් ස්පර්ශ කරන දෙයක්. එහෙනම් මේ අපි කතා කළේ බාහිර ලෝකයෙන් උදා කරගන්න බැරි. අපි වැඩුවොත් වඩලා මානසිකව අපිට පැමිණ ගත යුතු උත්තරීතර තත්ත්වයක්.
මේ ලෝකෙ කොහොම නැති අය වුණත් හැම දෙයක්ම නැති වුණත් මානසික තෘප්තිමත් වෙලා මානසික සතුට අත්විඳිමින් ඒ ගත කරන ඒ ඉහළ තත්ත්වයට තමයි අර බුදුරජාණන් වහන්සේලා පෙන්වුවේ මෙයාට තව කරන්න දෙයක් නැහැ කියලා නේද කවුද රහතන් වහන්සේ. එහෙනම් එතෙන්ට යන්න අපි අද ඉඳන් වැඩපිළිවෙලක් පටන් ගන්න තමයි මේ නිරෝධ සංඥාව පෙන්වලා තියෙන්නේ. එහෙනම් අපි අද ඉඳන් ධර්මයෙන් සන්නද්ධ වෙන්න ඕනේ. සද්ධාවෙන් පටන් ගන්න, සීලෙන් ආරම්භ කරන්නට, අතහැරීම පුරුදු කරන්නට. ඒ වගේම තමන්ගේ චිත්තසංතානිය තුළ වඩාගත යුතු ඒ නිර්වාණ අවබෝධයේ පිණිස අවශ්‍ය කරන සීල සමාධි ප්‍රඥා ප්‍රණීතතර සීලය හොඳින් වඩා වර්ධනය කර ගන්නටත් ඒ උතුම් කමඨහං සමාධි භාවනාවට අවශ්‍ය ධර්මතා වඩමින් ප්‍රඥා භාවනාවට අවශ්‍ය ධර්මතා වඩමින් ඒ උත්තරීතර ඉහළ ධර්මයන් අවබෝධ කර ගන්නට අවශ්‍ය කරන සංඥාව දියුණු කරලා මේ ඉහළ නිරෝධයට අවශ්‍ය කරන ගුණ උපදවා ගනිමින් අපි මේ ධර්ම දේශනාවේ අදහස් කළ නිරෝධ සංඥාව මේ ජීවිත කාලය තුළ වඩමින් ඒ ගමන සපුරාගෙන බුදුරජාණන් වහන්සේලා අපිට දායාද කළ මේ ප්‍රණීතතර ශාන්තිය ප්‍රණීතතර සුවයට පැමිණගෙන මේ ජීවිතය අපිට ළඟා කරගත ඒ උත්තරීතර පරමාර්ථයන් ආවා කරගෙන මේ සංසාර විමුක්තිය අවබෝධ කරගන්නට අපිට මේ නිරෝධ සංඥාව අපේ ජීවිතයට පිළිසරණක් වේවා පිහිටක් වේවා මේ ධර්ම කාරණා ටික ඒ සඳහා අත්වලක් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගනිමින් අද ධර්ම දේශනාවට නියමිත කාලය හමාර වෙන නිසා ඊළඟට පුණ්‍යානුමෝදනාව සඳහා ඊළඟට අවස්ථාව උදා කරමින් අපි ධර්ම දේශනාව කෙටි කරනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගත් පින්තුන්ගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට මිරිහාන රූපසිරි මාවතී විසූ මීට 3 මාසකට පෙර පරිලෝසපත් වූ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලී විශ්‍රාමික ගුරුමෑණියන් මාල්නිකා ද සිල්වා මහත්මියට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් එතුමිය ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය සිරු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කරනවා සේම සුජීවත්ව සිටින්නා වූ පවුලේ සැමට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ නුගේගොඩ මිරිහාන රූපසිරි මාවතී අංක 37 නිවසේ රත්මලී මලවී පතිරණ මහත්මිය දූ දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් එසමටමත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. උඩපොළ පොල්ගහවෙල පදිංචිව සිට මීට වසර 31කට පෙර පරිලෝසපත් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සේවයේ යෙදී සිටියේදී මියගිය ඊජී ජයන්ත සරත් කුමාර සොහයුරාට සහ මියගිය ඊජී සුරවීර පියාණන්ට සුරවීර පවුලේ සහ එම්.ජී. පොඩිනෝනා මහත්මියගේ පවුලේ මියගිය සිරු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් සුජීවත්ව සිටින පවුලේ සැමට 83 වන වියේ පසුවන එම්.ජී. පොඩිනෝනා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ සැමට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධ ලැබේවා කියන උතුම් වූ ප්‍රාර්ථනීය ඇතිව ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා සුරවීර පවුලේ සිළු දූ දරුවන් පොල්ගහවෙල උඩපොළ අඹගොල්ල පාරේ එම්.ජී. පොඩිනෝනා මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් පොඩිනෝනා මහත්මියටත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. පානදුර මහවිල පදිංචිව සිටි පරලෝසපත් ආර්.පී.කී. පතිරණ මහත්මියට සහ පී.එම්.ඩී.බී. පතිරාජ ගුරු දෙපොළට හා නමින් පරලෝසපත් සියලු ඥාති මිත්‍රාදීන්ට ස්වාමි පුරුෂයා නැදිමයිලන් පුංචි අම්මා බාප්පා ඇතුළු සියලුම ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින්නා වූ පවුලේ සැමට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මේ සැමට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධ ලැබීවා කියන උතුම් වූ ප්‍රාර්ථනීය ඇතිව ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ පානදුර මාළමුල්ල පොකුණ පාර පදිංචි පී.එම්. ඉන්ද්‍රාණී පතිරාජ මහත්මිය මිනිබිරිය චිත්‍රාණී ජයලත් ඇතුළු පවුලේ ඥාතීන් එසැමටමත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා.
ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් අද දිනට ජන්මදිනයේ යෙදී තිබෙන පී පතිරණ මහතාට සහ රෝගාතුර පසුවන ස්වර්ණා මාණික්කගේ මහත්මියට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් එමෙදපළගේ පරලෝසපත් දෙමාපියන් ඇතුළු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීම. දියණියන් බෑනාවරු මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. මේ සැමට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධ ලැබීවා කියන උතුම් වූ ප්‍රාර්ථනය ඇතිව ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ ගණේ මුල්ල ජයරත්න මාවතී අංක 410න් 8 නිවසේ පදිංචි ස්වර්ණා මාණික්කගේ මහත්මිය. එතුමියටත් අපි තුන්රුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. කුරුණෑගල බෞද්ධාලෝක පරිවිනාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ පූජ්‍යපාද කුරුණෑගල අංගීරස ස්වාමීන් වහන්සේට කොළඹ ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්ය වැඩවිසූ පූජ්‍යපාද කොටගම වාචිස්සර ස්වාමීන් වහන්සේට ජයගිරියෙහි විසූ ජයසේන මහතාට සහ එංගල්තිනා මහත්මිය ඇතුළු මියගිය සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් රට දැය වෙනුවෙන් දිවිපිදු සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් කරනවා. සේම සුජීවත්ව සිටින්නා වූ පවුලේ ඥාති හිත මිත්‍රාදීන්ටත් පූජ්‍යපාද නාවල පේමසිරි ස්වාමීන් වහන්සේට ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ සැමට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධ ලැබීවා කියන උතුම් වූ ප්‍රාර්ථනය ඇතිව ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ ජයගිරි නිවසේ විසූ එච්.ජී. ජයසේන මහතා සහ කේ.ඩී. එංගල් තිනා මහත්මියගේ ආදරණීය දූදරු මුණුපුරු ඇතුළු පවුලේ සියලු දෙනා. එසැමටම අපි තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. කඩවත ඇල්දෙනියේ පදිංචි අයි.ජී. සිරිසේන මහතාගේ 2020 හත්වෙනි මාසයේ 17 වන දිනට යෙදෙන 79 වන ජන්මදිනය නිමිති කරගෙන එතුමාණන් දායකත්වයේ දරමින් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. සේම පරලෝසපත් දෙපාර්ශවයේම දෙමාපියන් ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. අයි.ජී. ජේමිස් සිඤ්ඤෝ ජේ.ඒ. සුජිනා හාමි පී.ඩබ්ලිව්. විලියම් පෙරේරා ජිමිනෝනා යන අයට පින් අනුමෝදන් කිරීමත් මේ සැමට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට නිවන් පසක් කරන්නට මේ උතුම් වූ කුසලයේ හේතු වාසනා වේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාව ඇතිව ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ කඩවත ඇල්දෙනිය පෙරමුණ මාවතේ අයි.ජී. සිරිසේන මහතා. සිරිසේන මහත්මයාටත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. 2017 ජූලි මාසයේ 11 වන දින පරලෝසපත් අනුරාධපුර රත්නායක මාවතේ පදිංචිව සිටි සයිමන් උපාසක මහත්මාණන්ට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ආශිර්වාද බලයෙන් නැවත සතර උප්පත්තියක් නොලබා උතුම් නිවන් පසක් කරන්නට කුසලයේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනියත් සුජීවත්ව සිටින මෑණියන් ඇතුළු පවුලේ සැමට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධ ලැබේවා කියන ප්‍රාර්ථනය. පවුලේ සුජීවත්ව සිටින සැමට ආශිර්වාද කරනවා. සේම දෙපාර්ශවයේ මියගිය සියලු ඥාතීන්ටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ අනුරාධපුර වන්නියම් කුලම පදිංචි රත්නායක මාවතේ කේ.එම්. දයාවතී මහත්මිය. කේ.එම්. දයාවතී මහත්මියටත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. සමගී ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට ආශිර්වාද කරන්නට ගෞරවනීය දේශකයන් වහන්සේට නැවත වතාවක් පාදාභිවන්දනය කරමින් ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනා පින්කම පැවැත් වූ දායක පින්වතුන්ගේ ඒ සත් අරමුණු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. ඒ පින්වතුන්ගේ මියගිය සියලු ඥාතීත මිත්‍රාදීන්ට උතුම් නිර්වාණ ධර්ම අවබෝධය පිණිස මේ උතුම් පින්කම පැවැත් වූ ඒ දායක පින්වතුන්ටත් ලෝපුරා රට පුරා මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැමගේ සියලු පැතුම් ප්‍රාර්ථනාන් ඉෂ්ට සිද්ධ කරගෙන මේ දුක් සහිත භව කතරින් ඊතර උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගන්නට මේ උතුම් මාහංගි ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ මාහංගි පින්කම හැමතෙම පාරමිතා පින්කමක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං
චිරන් රක්칸තු මේ ගරු චිරන් රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. ධර්මානුශාසනාව පැවැතු ගෞරවනීය දේශකයන් වහන්සේ ගාල්ල කොට්ටව ශ්‍රී නාග ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පාද මණකුමුරේ සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. මෙම ධර්ම දේශනාවේ සංයුත තැටියක් වූ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න. 0113 710 82 0113 710 82. ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නට. ඒ පිළිබඳ වැඩිතුරු ආගමික අංශයෙන් විමසන්න. දුරකථන අංකය 0112 697 140. සියලු දෙනාටම තෙරුවන් සරණයි.